Good morning everyone. අද අමතර දේශනයක් දාලා අපි ස්පෙෂලි lessons ටිකක් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන පාඩම් දෙකක්. මේක note සහ notice. Note and notice. මේක ඔබට තාමත් අවශ්‍ය වෙන පාඩම් දෙකක්. මේක සමහරක් විට මම මේ පන්ති දෙකක් විතර මෙතන ඉන්න නිසා සමහරක් විට මම නෝට් එක කියා දෙන්නේ නැති නෝටිස් එක කියා දෙන්නේ නැති ඇති. සමහරක් විට නෝටිස් එක කියා දෙන්නේ නැති නෝට් එක කියා දෙන්නේ නැති. පන්ති අනුව හැබැයි මම සමහරක් පන්ති ඔය යපුර දෙකට එහෙම මේකක්වත් තාම කියා දීලා නැහැ. දැන් අද දවස් තුල අපි නෝට් නෝටිස් සටහන් ලිවීම සහ දැන්වීම් ලිවීම. නෝට් එකක් කියන්නේ සාමාන්‍ය සටහනක් නේද? අපි යවන පණිවිඩයක්. මම කාට හරි යවන පණිවිඩයක් නෝට් එකක්. දැන් මේක අපි අර ලියුමක් තැපල් මාර්ගයෙන් යවනවා වගේ දෙයක් නෙමෙයි. මේක ඇත්තටම හිතන්නකෝ දැන් මම ඉන්නේ අද දැන් ඉතින් තාක්ෂණයේ දියුණුව ඉතින් ඕන එකෙන් කරත හැකි. මම ඉන්නේ දැන් ඔෆිස් එකේ. මගේ ඔෆිස් එකේම මගේ ගෙවල් ගාව තව කෙනෙක් ඉන්නවා. හදිසියෙ මට මොකක් හරි වැඩක් වෙලා මට ටිකක් රැ වෙනකම් වැඩ කරන්න වෙනවා. දැන් මම හවසට පොඩි කොලයක පණිවිඩය ලියලා අපේ ගෙදරට යවනවා. මම ඔෆිස් එකේ ඉන්නේ මට අද වැඩ මට එන්න තරක් වෙනවා කියලා මම පණිවිඩය අපේ ගෙදරට අර ළඟපාත කෙනෙක් අතේ ලියලා යවනවා. දැන් ෆෝන් තියෙන නිසා එහෙම යවන්නේ නැති බව ඇත්ත. නමුත් ඒක තමයි නෝට් එක කියලා කියන්නේ. අපිට අවශ්‍ය අදහස අපි කොලයක ලියලා යවනවා. මේක යවන්නේ හිතවත් කෙනෙක් මාර්ගයෙන්. නැත්නම් තැපල් මාර්ගයෙන් නෙමෙයි. හිතවත් කෙනෙක් අතේ යවන දෙයක්. නැතු තැපල් මාර්ගයකින් නෙමෙයි. එතකොට මේක තමයි නෝට් එකක් වෙන්නේ. දැනුම් දීමක් එහෙම නැත්නම් පණිවිඩයක් මැසේජ් එකක් කිව්වත් ඔය අදහසම ගන්න පුළුවන්. නෝටිස් එකක්. නෝටිස් කියලා කියන්නේ මොකක්ද? දැන්වීම. දැන් ඔය තාප්පවල, පාලම් බෝක්කුවල, ලයිට් කණුවල දැන්වීම් ගහලා තියෙනවා. එහෙම එක නෝටිස් කියලා කියනවා. දැන් ඔබ දකින්න ඇති පාලම් වල එහෙම නෝටිස් එකක් ගහලා තියෙද්දි මෙහෙම ස්වරූපයක්. ලස්සනට හැඩ වැඩ දාලා එක එක කොටු ආරම්භන ඇඳලා අකුරු ලියන. දවස්, වේලාව, ස්ථානය වෙනම දාන. ආයේ එක එක හැඩයට තව තව ඒවත් ලියන. ලස්සන පින්තූරයක් එහෙමත් දාලා. මෙහෙම දැකලා ඇති නෝටිස්. පාරවල් වල අද පාරට බැස්සත් මේ වගේම තී සංගීත සංදර්ශන ගැන එහෙම නැත්නම් වෙන මොකක් හරි කැම්පේන් එකක් ගැන එහෙම නැත්නම් ටියුෂන් පන්තියක් ගැන මේ වගේ දැන්වීම් තියෙනවා නෝටිස්. හැබැයි ඒ තියෙන්නේ අපි සාමාන්‍ය ජීවිතය අපි දකින සාමාන්‍ය ජීවිතය තුළ භාවිතා කරන දැන්වීම් ඒවා නෝටිස්. නමුත් අපිට අධ්‍යාපනික මට්ටමින් අපේ ස්ටඩීස් වලට ඉල්ලන්නේ මෙහෙම නෝටිස් එකක් නෙමෙයි. මේ විශේෂත්වය තමයි බස් එකේ ගියත් දැක ගමන් මොකක්ද කියලා කියව ගන්න පුළුවන්. අදාළ දේ ලොකුවක් වෙයි. මොකක් හරි පන්තියක් කියලා හිතමු ඉංග්‍රීසි පන්තියක්. ඒතර පැහැදිලිවම ඉංග්‍රීසි කියන එක ලොකුවට තියෙනවා. ඒ වගේම තියෙන තැන තියෙනවා පැහැදිලිව. දවස් වෙලාව බොහොම පැහැදිලිව highlight කරලා පාට අකුරු හැඩ අකුරු දාලා bold කරලා තියෙනවා. අර අනිවාර්ය නොවන කරුණු ටිකක් පොඩියට ලියලා. ඒවත් වාක්‍ය වශයෙන් ලියලා තියෙනවා. එතකොට ඕන කෙනෙක්ට වාහනයක යන ගමන් උනත් දැක්කත් මේක හඳුන ගන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍ය ජීවිතේ අපි දකින්න අපි භාවිතා කරන නෝටිස් එක. නමුත් අපිට ඇකඩමික් පැත්තෙන් ඉල්ලන්නේ ඔහොම නෝටිස් එකක් නෙමෙයි. මෙහෙම නෝටිස් එකක්. ඒ මොකක්ද? ඒ තමයි ඡේදයක් විදියට ලියන නෝටිස්. ඡේදයක් විදියට. මෙහෙම කරුණු වශයෙන් ලියන එකක් නෙමෙයි. මෙහෙම රූප දාලා පාට දාලා හැඩ වැඩ දාලා ලියන එකක් නෙමෙයි. අපෙන් ඉල්ලන්නේ ඡේදයක් විදියට ලියන නෝටිස් එකක්. ඡේදයක් වශයෙන්. එතකොට අපි දැන් එහෙම ලියන්නේ ඡේදයක් වශයෙන්. නමුත් දැන් ප්‍රායෝගික ජීවිතයත් එක්ක අපි ගත්තොත් අපිට පොඩි ගැටලුවක් එනවා ප්‍රායෝගික ජීවිතයත් එක්ක. ප්‍රායෝගික ජීවිතය තුළ අපි දකින්නේ අර වගේ කෙටියෙන් ලස්සන හැඩ වැඩ දාපු නෝටිස්. හැබැයි ලියනකොට අපි ලියන්නේ ඊට වඩා වෙනස් ඡේදයක් වශයෙන් නැත්නම් අපි කියනවා පැරග්‍රාෆ් එකක් විදිහට ලියන දැන්වීම.
ඒක තමයි විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ. සමහරක් විට ඔබට මනසට ඇති දැන් මේ වෙලාවේ නෝටිස් එකක් ලියද්දී පාට පෑන් වලින් ලියන්න ඕන. කරුණු වශයෙන් ලියන්න ඕන. දවස වෙලාව ස්ථානය වෙන් කරලා ලියන්න ඕන කියලා දැන් හිතට අදහස් ඇති. නමුත් ඒ ඔක්කොම වැරදි. දැන් භාවිතය තුල. දැන් ඔබගේ ළඟ කෙනෙක් මල්ලි කෙනෙක් සාමාන්‍ය පෙළ කරන කෙනෙක් හරි ඉඳියක් මේ වෙද්දී මේ 2021 වෙද්දී සාමාන්‍ය පෙළ වුණත් උසස් පෙළ වුණත් විශ්වවිද්‍යාල මට්ටමින් වුණත් වෙනත් මහදාරුණ ඩිප්ලෝමා පරිහාය ඩිප්ලෝමා වුණත් ඔබ යම් කිසි නෝටිස් එකක් ලියනවා නම් ඇකඩමික් රයිටින් යටතේ ඒ නෝටිස් එක ඡේදයක් විදිහට ලියන්න ඕන. මේකට ඔබට පාඨපෑන් භාවිතා කරන්න පුළුවන් ඒත් අවශ්‍ය නැහැ. මොකද මේක අර පාරේ අපි තාපවල පිටිවල දකිනවා වගේ නෝටිස් එකක් නොවන නිසා. මෙතනදී අපි ලියන්නේ ඡේදයක් වශයෙන් භාවිතා කරන සුවිශේෂ නෝටිස් එකක්. එතන නෝට් එක ඡේදයක් වෙන්න ඕන, නෝටිස් එකත් ඡේදයක් වෙන්න ඕන. නෝට් එකත් ඡේදයක් වෙන්න ඕන, නෝටිස් එකත් ඡේදයක් වෙන්න ඕන. මේ දෙක මතක තියාගන්න මම මෙහිම පොඩි ක්‍රම දෙකක් දෙන්නම්. මේ දෙක එකටම උගන්වන්න ගත්තේ එතකොට ඔබට මතක තියාගන්න පුළුවන් විදිහට මේවා වෙනස්කම් වෙන වෙනම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකයි දෙකම එකට පාඩම් දෙකම ගන්න. හොඳට තේරුම් ගන්න මම බොහොම සරලව එකපාරින් මේ දෙකම කියලා දෙන්නම්. දැන් හිතන්න අපි මේ papers දෙකේ තමයි උත්තරේ ලියන්න යන්නේ. නෝට් එක ලියන්නේ මෙන්න මෙහෙම. නෝට් එක ලියන්නේ මෙහෙම. ඕක තමයි නෝට් එක. නෝටිස් එක ලියන්නේ මෙන්න මෙහෙම. ඔන්න දෙකේ වෙනස. ඔය ෆෝමැට් එක හොඳට බලන්න. මේ තියෙනවා නෝට් එක මෙන්න තියෙනවා නෝටිස් එක. හොඳට බලන්න ෆෝමැට් එක. ඔය ෆෝමැට් දෙකට ඔබ ඇකඩමික් රයිටින් වල මම අඳපු එක නම් ඇද ඇති. ඔබ ඇකඩමික් රයිටින් වල නෝට් එකක් නෝටිස් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔය ෆෝමැට් එක යටතේ ලියන්න ඕන. පොඩි කටසටහනක් දාගන්න වැදගත් වේවි යම් දවසක. කටසටහනක් දාගන්න ඔය වෙලෙන් හරි වැදගත් වේවි. මම ඔක ඇතුළට එන කරුණු ටික පැහැදිලි කරන්නම්. නෝට් සහ නෝටිස් මෙතෙන්දි මෙහෙම මාක් කරගන්න.
මෙතෙන්ට එන්නේ date එක. මේවා පැත්තකින් දාගත්තට කමක් නැහැ. date එක. මෙතෙන්ට අපි body එක කියලා කියමු අදාළ කරුණ ලියන කරුණ කිව්වේ කරුණු ටික ලියන විස්තරය මේ ලියන්නේ. මෙතන receive වෙන කෙනා මෙතන send මෙතන ලබන කෙනා මෙතන යවන කෙනා වෙන note එකක අදාළ විස්තරය එනවා මෙතෙන්ට යවන කෙනා එනවා මෙතෙන්ට ලබන කෙනා එනවා මෙතෙන්ට දවස එනවා මෙතෙන්ට මේ notice එක මෙතෙන්ට එනවා topic එක මේකට එනවා sub topic එක අනුමාත්‍රිකාව මේ තියෙන body එක හෙවත් අපි ලියන දේවල් ටික මේ තියෙන්නේ ලිව්වේ කවුද කියන එක writer මේ තියෙන්නේ ලිව්ව දවස on a notice එක format note එකක උඩ කෙළවරේ ලබන කෙනා යටින්ම කොටුවේ යවන කෙනා ඒ වගේම උඩ දකුණු පැත්ත කෙළවර date එක ඒකේ මැද ඡේදය paragraph එක ඒ කියන්නේ ලියන අදහස notice එකක උඩටම එනවා topic එක මාතෘකාව ඊට පස්සේ එනවා sub topic එක අනුමාතෘකාව ඊට පස්සේ ඡේදයේ body එක ලියලා අපි date එක දාලා යටින් writer දානවා අනිත් පැත්තේ කෙළවර දකුණු කෙළවර පහයි හරි මම එකම ප්‍රශ්නය ආකාර දෙකකින් කතා කරන්නම් note notice දෙකම ආවරණය වෙන විදියට පාරක්කර සම්බන්ධ වෙච්ච අයට මුල් එකේ රෙකෝඩ් එක ගන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් ලියාගමු මම මේක ස්කූල් කියලා ගන්නවා
ප්‍රශ්නේ පැහැදිලිව ලියා ගන්න. නෝට් එකක් ඔය කියා දෙන්න තන්නේ. sorry නෝට් එකක් නෙමෙයි notice එකක්. දැන්වීමක් කියා දෙන්න හදන්නේ. You are the secretary of your school in this society. The society has organized a workshop to improve the English knowledge. Write a notice to inform everyone, including date, time, place, or venue, purpose. ගැටලු ආවොත් මැසේජ් එකක් දාන්න පුළුවන් මේ පැත්තට. ඉක්මනින්ම ලියා ගන්න වැඩි වෙලා ගන්න එපා. You are the secretary of your school in this society. You are the secretary. Secretary කියන්නේ ලේකම්. ඔයා තමයි ලේකම්. ඔයාගේ පාසලේ ඉන්රීසි society එකේ ඉන්රීසි
society එකේ ඉංග්‍රීසි සමිතියේ the society has organized මේ society එකෙන් ලෑස්ති කරලා තියෙනවා has organized a workshop වැඩමුළුවක් මේ society එකෙන් workshop එකක් workshop කියන්නේ වැඩමුළුවක් නොදන්න වචන ලියා ගන්න වැඩමුළුවක් ලෑස්ති කරලා තියෙනවා වැඩමුළුවක් කියවම අදහස ඔළුවට යනවනේ සිංහල අදහස නේද to improve the English knowledge මේ වැඩමුළුව ලෑස්ති කරලා තියෙන්නේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා improve the English knowledge write a notice write a notice එකක් ලියන්නලු inform everyone මේ ගැන හැමෝම දැනුවත් කරලා including ඒ කියන්නේ ඇතුළත් කරන්න ඕන දවස වෙලාව place හරි වෙනු හරි ඔය කියන්නේ ස්ථානය සාමාන්‍ය මොතෙන්දි place කියනකට වඩා හොඳයි වෙනු කියලා දාන එක ඒ වගේම purpose කියන්නේ අරමුණ නොදන්න වචන ලියා ගන්න දැන් මෙතන නම් අරමුණ අපිට ලබා දීලා තියෙනවා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම කියන අරමුණ අපිට දීලා තියෙනවා purpose හොඳයි අපි මේකට අදාළ notice එක ලියමු එහෙමනම් notice එකේ format එක දැන් ගන්න හිතට notice එකේ උඩටම එන්නේ topic එක ඒ කියන්නේ notice කියලා ඒක ලියන්න capital ලකුණේ notice කියලා එක තමයි topic එක වෙන්නේ ඒක එහෙනම් උඩින් ලියනවා ලියන්න මොන අකුරෙන්ද capital අකුරෙන් simple අකුර දාන්නේ නැතුව notice sub topic එක ඊගාවට ඊළඟ කොටුවේ sub topic එක කියලානේ මම format එක දුන්නේ දැන් මේ පරක් වෙන සම්බන්ධ වෙච්ච අය නම් format එක ගැන අවබෝධයක් නැතුව ඇති පොඩ්ඩක් record එකේ මුල් කොටස් ටික බලන්න මම එවට පස්සේ දේශන ඉවර වෙලා sub topic එක අනුමාත්‍රිකාව එතකොට අනුමාත්‍රිකාව අපි හඳුනාගන්නේ ප්‍රශ්නයට අනුව දැන් අපි මොකක් ගැනද මේ notice කරන්න යන්නේ දැන්වීම පළ කරන්න යන්නේ වැඩමුළුවක් ගැන එහෙනම් මොකක්ද අනුමාත්‍රිකාව වැඩමුළුවක් කියන එක ප්‍රශ්නෙට අදාළව ගන්න අපි ලියන්නේ සමාදානයක් ගැන නම් අනුමාත්‍රිකාව සමාදානය අපි ලියන්නේ blood donation camp එකක් ගැන නම් sub topic එකේ ඉන්නේ blood donation camp මෙතන වැඩමුළුවක් නිසා වැඩමුළුවක් කියන අදහස ගන්න කොහොමද එන්නේ එතකොට a workshop අපිට පුළුවන් English workshop කියලා ගන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. කෙටියෙන් ගන්න. මොකද මාතෘකාවක් කියන්නේ දිග එකක් නෙමෙයි කෙටි එකක්නේ. topic එකක්නේ. workshop. මෙතෙන්දී අපි මේක underline කරනවා. ඔබට පාට පෑනක් තියෙනවා නම් මේක පාට පෑනකින් වෙනම ලිව්වත් කමක් නැහැ. හැමුණත් underline කරන්න අවශ්‍ය නැහැ. නැත්නම් අපි මේක underline කරනවා. සාමාන්‍ය typing කරද්දී නම් ඔබට මේක italic කරන්න හරි bold කරන්න හරි පුළුවන්. notice කියන එක මොකුත් කරන්න අවශ්‍ය නැහැ underline වෙන්නේ නැහැ capital අකුරෙන් ලියන්න දැන් ඉස්සර ඔබ ලියද්දි සමහරක් විට notice කියන එක underline කරන්න නැති ඒක කරන්න එපා sub topic එක underline කරා නම් ඇති main topic එක underline කරන්න එපා
දැන් මේක ලියද්දී ප්‍රශ්නය තුල තියෙන අදහසම වෙනස් කරලා ගන්න. අපිට අලුතෙන් මහන්සියක් දරන්න ඕන නැහැ මේකට අවශ්‍ය වාක්‍ය හොයන්න. දන්න දැනුමෙන්ම ගොඩ දාගන්න පුළුවන්. පේපර් එකට ආපු ප්‍රශ්නය තුලින්ම අපිට ගොඩ දාගන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් මේ කියන්නේ ඉන්වේසි සොසයිටියේ සෙක්‍රටරි විදිහට මම කියනවා මේ ඉන්වේසි සොසයිටි එකෙන් ලෑස්ති කරලා තියෙන වැඩමුළුවක් පිළිබඳව වර්ක්ෂොප් එකක් පිළිබඳව මම කියනවා. එහෙමනම් මම මේ විදිහට පටන් ගන්නවා. ඡේදය. The English Society of අතන තිබ්බ නේද? The English Society of your school has organized a workshop කියලා. ඔබේ පාසලේ කියලා. දැන් ගොඩක් අය කරන්නේ මෙතන my school කරනවා. හදිසියෙ මෙතන Society of your university තිබ්බනම් ඔබගේ විශ්වවිද්‍යාලය කියලා. එතකොට අපි කරන්නේ my university කරනවා. එහෙම කරන්න එපා. එතෙන්දී පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ නම භාවිතා කරන්න. එහෙමනම් the English Society of කියලා මෙතෙන්ට my school my university දාන්න නැතුව දැන් අර your school හරි your university කියන එකනේ මම your කියන එක my කරලා මේ දාන්නේ. එහෙම දාන්නේ නැතුව මගේ පාසලේ හරි මගේ විශ්වවිද්‍යාලයේ හරි නම් භාවිතා කරන්න. ඒකේ ප්‍රශ්නේ එන විදිහට ස්කූල් කියලා આવුත් ස්කූල් නේම් එකක් ගන්න වෙනවා. ධර්මපාල ස්කූල්. දැන් මෙතන යුනිවර්සිටි නම් University of ජයවර්ධනපුර. මේක ඉන්වර්ටඩ් කමා. මේක ඉන්වර්ටඩ් කමා. The English Society of Dharmapal School. Dharmapal පාසලේ English Society. The English Society of ජයවර්ධනපුර University නම් University of ජයවර්ධනපුර. එහෙම නෙමෙයි University of ජයවර්ධනපුර. ජයවර්ධනපුර University එකේ English Society සංවිධානය කරලා තියෙනවා. has organized සංවිධානය කරලා තියෙනවා. has organized මොකද්ද සංවිධානය කළේ? ඉංග්‍රීසි වැඩමුළුවක් has organized මෙතන අපි ඉංග්‍රීසි කියන කතාවක් දාමු. English workshop. English workshop. ඇයි මේක සංවිධානය කරේ? purpose එක මෙතෙන්ටම ලියමු. ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න. එහෙනම් මම ඒක එකතු කරනවා to මතකයිනේ දෙවෙනි ක්‍රියාපද සම්බන්ධ කරන විදිහට to එකත් එක්ක නේද? එහෙනම් මම දානවා to improve the English knowledge. To improve the English knowledge. මතකද මෙතන to එකත් එක්ක දෙවෙනි ක්‍රියාපදයම මේක වර්තමානයෙන් දාන්න කිව්වා. ඒ શબ્ද ing නැතුව ඒකේ විදිහටම ඇවිල්ලා තියෙනවා. The English Society of Dharampal School මේක inverted නම has organized the English workshop to improve the English knowledge. ධර්මපාල පාසලේ English Society ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා workshop එකක් වැඩමුළුවක් ලෑස්ති කරලා තියෙනවලු. අදාළ අදහස ඇවිල්ලා නේද ලස්සනට. දැන් මේක අමුතුවෙන් මහන්සි වෙලා අපි හදාගත්තේ නැහැ. ප්‍රශ්නේ තුළ තියෙන එක විධිමත් විදියට ගත්තේ. හැබැයි ප්‍රශ්නේ තියෙන එක එහෙමම කොපියක් නෙමෙයි. එහෙමනොත් ලකුණු හම්බෙන්නේ නැහැ. මේක කොපියක් නෙමෙයි. අවශ්‍ය විදියට විධිමත් විදියට අපි මේ අදහස අරගෙන තියෙන්නේ. ඔය දක්වා ලියා ගන්නකෝ.
හොඳට තේරුම් ගන්න ලියන්න. ගැටළු එනේවා මැසේජ් එකක් දාන්න. ඔබ දන්න විදිය සහ මම යන විදිය අතර යම් පරතරයක් තියෙනවා නම් පොඩ්ඩක් මට ඒක දැනුම් දෙන්න ගැටලුවක් එනවා නම් කියන්න. දැන් අතන අපිට including ඇතුළත් කරන්න කියලා දීලා තිබ්බා දවස වේලාව ස්ථානය purpose එකක් අහලා තිබ්බා purpose එක දැන් මෙතෙන්ට දාලානේ අපි තියෙන්නේ. එහෙනම් දැන් දවසයි වේලාවයි ස්ථානයයි දාන්න ඕන. දවසයි වේලාවයි ස්ථානයයි මේක දාන්න පුළුවන් අපිට තනි වාක්‍යයක් වශයෙන්. දැන් අර පාරේ දකින්න දැන්වීම් වලදී නොටිස් වලදී ඔබ දකින්න ඇති ඩේට් කියලා දාලා ඩේට් එක තියෙනවා. ටයිම් කියලා දාලා ටයිම් එක තියෙනවා. නැත්නම් ප්ලේස් කියලා දාලා ප්ලේස් එක තියෙනවා. එහෙම දැකලා ඇති. එහෙම නැත්නම් එහෙම ඩේට් ටයිම් ප්ලේස් කියන කතාව නැති වුණත් ඩේට් එක වෙනම පැහැදිලිව ටයිම් එක වෙනම පැහැදිලිව ප්ලේස් එක වෙනම පැහැදිලිව තියෙනවා. නමුත් අපි ඇකඩමික් රයිටින් වල ලියන නොටිස් එකක එහෙම වෙන වෙනම මේව දාන්න බෑ. වෙන වෙනම දාන්න බෑ. මේක දාන්න ඕන තනි වාක්‍යයක් විදියට. තනි අදහසක් තනි වාක්‍යයක් විදියට. එතකොට තනි වාක්‍යයක් විදියට මේ කරුණු තුනම එන්න ඕන. ඩේට් එකක් එන්න ඕන, ටයිම් එකක් එන්න ඕන, ප්ලේස් එකක් එන්න ඕන. මේක සාමාන්‍යයෙන් ඇකඩමික් රයිටින් වල වාක්‍ය දෙකක් විතර ලිව්වොත් ඒක බාරගන්නේ නැහැ. හොඳ ආන්සර් එකක් හොඳ මේ රයිටින් ස්ටයිල් එකක් කියලා. අපි මේක තනි වාක්‍යයකින් ලියන්න ඕන දවස් වේලාව ස්ථානය. මේක ලියන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි මෙතෙන්දී නම් පැසිව් වාක්‍යයක් විදියට කර්මකාරක වාක්‍යයක් විදියට දැන් මම අද නෝටිස් කරන්නේ ඉදිරි දවසක කරන්න බලාපොරොත්තු වෙන මේ වැඩසටහනක් ගැන. එහෙමනම් අද දවසට වඩා ඉදිරි දවසක කියන්නේ ඇත්තටම බැලුවොත් මේ වැඩසටහන තියෙන්නේ අනාගතයේ දවසක නේද? එහෙමනම් simple future නේද? එහෙනම් passive voice වල simple future වාක්‍ය රටාවෙන් තමයි අපි මේ අදහස ලියන්නේ. ඒක ලියන්නේ මෙන්න මෙහෙමයි. It will be කියලා. It will be passive මේක ලියන්නේ simple future. ඒකට held එක දාන්න held. It will be held. දවස දාන්න ඕන එක දාලා on මම කියන්නම් 27 කියලා 27 July. වෙලාව දාද්දී at එක දාන්න at උදේ 9ට 9 am. ස්ථානය දාද්දී in එක දාන්න. in මම උඩ ටික අයින් කරනවා. in ස්ථානය දැන් මේ පාසලකනේ. එහෙමනම් පාසලේ ප්‍රධාන ශාලාව කියලා ගත හැකියි. යුනිවර්සිටි එක නම් ඔඩිටෝරියම් කියලා දේශනාගාරය නැත්නම් සමනාගාරය කියලා ඔඩිටෝරියම් කියලා ගන්න පුළුවන්. 9 am in main hall ප්‍රධාන ශාලාවේදී. මේක එන්නෝන අතන කෙළවරට ඔබ එහෙමම ලියයි යන්න මම මෙතෙන්ට ගත්තට බලන්න අදහස ආපු විදිය it will be held on 27 July at 9 am in main hall. දැන් මෙතන තියෙනවා දවස, මෙතන තියෙනවා වෙලාව, මෙතන තියෙනවා ස්ථානය. දවස දාද්දී on එකෙන් දැම්මා, වෙලාව දාද්දී at එකෙන් දැම්මා, ස්ථානය දාද්දී in එකෙන් දැම්මා. හැබැයි මේක කොහේවත් date කියන වචනයක් නැහැ, time කියන වචනයක් නැහැ, place හරි වෙනුව හරි කියන වචනයක් නැහැ. ඒක නැතාට මෙතන පැහැදිලිව දවස වෙලාව ස්ථානයේ තියෙනවා. මේක කියවන ඕන කෙනෙක්ට පැහැදිලිව දවස වෙලාව ස්ථානය හඳුනා ගන්න පුළුවන්. අර වචන වලින් ආවේ නැතාට ඒක මේක තුල පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මෙහෙම තමයි නොටිස් එකක ඇකඩමික් රයිටින් වල බලාපොරොත්තු වෙන්නේ.
ඒ වගේම ඔබට අවශ්‍ය නම් දැන් මෙතන උදේ 9නේ වෙලා දෙකක් දාන්න 9 සිට අපි කියමු 3 දක්වා කියලා. මෙතන මෙහෙමම පුළුවන් at 9 am to දාලා to 3 pm 9 am to 3 pm කියලා දාන්න පුළුවන්. ඕක එක විදියක්. එහෙම නැත්නම් at එක අයින් කරලා at එක වෙනුවට from එක දාන්න පුළුවන්. from එක දාලා දාන්න පුළුවන් from 9 am to 3 pm. වෙලා දෙකක් දානවා නම් from එකෙන් එහෙම දාන එක වඩාත්ම හොඳයි. from 9 am to 3 pm. එහෙම නැත්නම් at 9 am to 3 pm මේ දෙකම හරි. මේක දැනගත්තා නම් හොඳටම ඇති. වෙලා දෙකක් දාන්න අවශ්‍ය නම් ඔය ක්‍රම දෙකෙන් එකකට දාන්න වඩාත්ම හොඳයි from එක දාන එක. from දැම්මොත් at එක එන්නේ නැහැ. at දැම්මොත් from එක එන්නේ නැහැ. ඒක නිකන් දැනුමට දුන්නේ. දැන් අපෙන් ඉල්ලපු කරුණු ටික හරි. including එකෙන් දුන්නේ date එකයි time එකයි when එක නැත්නම් place එකයි purpose එකයි. purpose කියන්නේ අරමුණ. අපි අරමුණ සඳහන් කළා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම කියලා. දවසයි වෙලාවයි ස්ථානයයි කිව්වා. වැඩසටහන මොකක්ද කියලා කිව්වා. කවුද මේක සංවිධානය කරන්න කියලා කිව්වා. අවශ්‍ය අදහස් ටික සියල්ල මේකේ දාලා තියෙනවා. දැන් අපි මේකටම එකතු කරමු පොඩි වාක්‍යයක් මෙන්න මේ විදියට. මේක හැම දිනාටම ලොකු ප්‍රයෝජනයක් වේවි. මේක හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වේවි. දැන් ප්‍රයෝජනයක් වේවි අදහස අනාගතයි. එහෙනම් අනාගතයෙන් කියන්න ඕන this will be කියලා. එතකොට මේක පැසිව් නෙමෙයි හොඳේ. මේක නිකන් මේ be verbs විතරයි. පැසිව් නෙමෙයි. අතනාවේ පැසිව්. This will be ගොඩක් ප්‍රයෝජනවත්. very useful. This will be very useful. හැම කෙනෙක් සඳහාම සඳහා කියන අදහස එන්නේ for එකෙන් for everyone. This will be very useful for everyone. මේක හැම කෙනෙක්ටම ගොඩක් ප්‍රයෝජනවත් වේවි. This will be very useful for everyone. දැන් සෙකට් විදියට දක්වපු අදහසක් ඒක. දැන් අපි මේක අවසන් කරනවා හැමෝටම ආරාධනා කරලා. කොහොමද කියන්නේ?
මේක තමයි හොඳම ක්‍රමය. all are welcome. මේක තමයි හොඳම විදිය. මේකෙදි මෙහෙම දැම්මොත් ඔකට කිසිම තැනක ව්‍යාකරණ වරදින්නේ නැහැ. දැන් අපි දාන්න පුළුවන් to be participated, are invited. ඒකත් හරි. all are invited. ඒක වරදින්නේ නැහැ. එහෙම වුණොත් invited වෙන්න ඕන. තියෙන නිසා passive වලින් එන්නේ invite නෙමෙයි invited. ලේසිම දේ all are welcome. හැමෝටම ආරාධනා කරනවා. හදිස්සියෙන් මේක සීමා කරලා තිබ්බොත් 11 වසර ළමයින්ට ආරාධනා කරන්න. all grade 11 students are welcome. නැත්නම් are invited. මේක 13 12 14 ළමයින්ට විතරයි. all grade 12 and 13 students are welcome, are invited. මේක 6 සිට 13 දක්වා ළමයි විතරයි. all grade 6 to 13 students are welcome, are invited. මේක යුනිවර්සිටි එකේ පළමු අවුරුද්දේ ළමයින්ට විතරයි. all first year students are welcome, are invited. මේක යුනිවර්සිටි ළමයින්ට විතරයි. all university students are welcome, are invited. ඔය විදියට ඔක වෙනස් කරන්න. කිසිම තැනක වරදින්නේ නැහැ. වැඩි වැඩ දාන්න යන්න එපා. ලකුණු අඩු වෙන්න පුළුවන්. මේක හොඳටම ඇති. මේකෙදි ඔබට උපරිම ලකුණකට ළඟා වෙන්න පුළුවන්. ඔන්න notice එක ඡේදය අවසන් කළා. දැන් අපි මේක අවසන් කරන්න ඕන ලිව්ව කෙනා. ඔබට මතකයි අර පහළ ෆෝමැට් එකේ මේ පැත්තට box එකයි මේ පැත්තට box එකයි මම දීලා තිබ්බා. ඒකේ right side එකේ writer කවුද කියලා ඉන්න ඕන. ලිව්වේ කවුද කියලා. කවුද ලිව්වේ? secretary. ඔන්න අවසානයේ මේක බ්‍රැකට් කරන්න මේ. එතකොට මේක අවසන් කරපු විදිය මතක නේද? අර chart එකේ මෙහෙම තිබ්බේ. දැන් ඡේදෙ මෙහෙම යටින් මේ පැත්තට කොටුවයි මේ පැත්තට කොටුවයි. එතකොට මේක මේ මෙහෙ ඉඳන් පටන් ගන්න එහෙම එපා හොඳේ. මේ අගින් එහා පැත්තේ භාගය කරන විදිහට ගන්න. Secretary of any society, in this society එකේ ලේකම් කමල්ද සිල්වා මෙන්න එයාගේ sign එක. notice එකකදී sign එකක් අනිවාර්යෙන් භාවිතා කරන්න. නම දාන්න නම නොදාන්න එපා. නම දාලා sign එක භාවිතා කරන්න. ඒක බ්‍රැකට් කරන්න දෙපැත්තේ. ඒක තමයි සුදුසුම ක්‍රමය දැන්වීමක් තුල. ඊළඟට මේ පැත්තෙන් date එක දාන්න ඕනනේ. අද 23යිද කොහෙදනේ? 23rd July 2021. මෙන්න ලියුම දවස මේ පැත්තෙන් දැම්ම වම් අත පැත්තේ මම එවැනි පෙන්නපු කොටුව තුල. ඔන්න අපි notice එකක් ලියුවා. ඔය notice එක පුළුවන් නම් කටපාඩම් හරි කරගන්න. ඔය ඔස්සේ අපිට ඕනම notice එකක් නිවැරදිව ලියන්න පුළුවන්. ඔය notice එක පුළුවන් නම් කටපාඩම් හරි කරගන්න. ඕක හරහා එන ඕනම notice එකක් ලියන්න පුළුවන්. ඕකේ ආවොත් ගොඩාක් දුරට එන්නේ secretary හරි president හරි කියලා. secretary කියන්නේ ලේකම්, president කියන්නේ ඔතන සභාපති හරි ලේකම් හරි කියලා තමයි එන්නේ. ඕකම වෙනස් කරන්න තියෙන්නේ. රටාව හොඳට බලා ගන්න, හොඳට පාඩම් කරගන්න. notice 100ක් ආවත් ඔබට ලියන්න පුළුවන්. මම තවත් අමතර පන්ති දාලා මේ notice ගැන සාකච්ඡා කරන්නම්. ඕක තමයි notice කියලා කියන්නේ. ගැටලු මොනවා හරි තියෙනවා notice සම්බන්ධයෙන් message එකක් දාන්නකෝ දැන්. ඔතන හරි තේරුනේ නැත්නම් message එකක් දාන්න notice සම්බන්ධයෙන්. ඒ වගේම ලියද්දි ප්‍රායෝගික මට්ටමින් ලියන්න. දැන් ඔතන ලියලා තියෙන්නේ 23නේ. මේ වැඩසටහන දාලා තියෙන්නේ 27. ඉතින් හරිනේ අද 23 notice කරනවා 27 වැඩසටහන. ඒ වගේ මේ දවස් 4 පරාසය තියාගන්න. දැන් මේ මාසේ හිතන්නකො මම 23 ලියනවා. හැබැයි මේ මාසේ 15 දින වැඩසටහනක් ගැලපෙන්නේ නැහැනේ. පරණයි.
ඒ නිසා අනිවාර්යෙන් මේ ඩේට් අතර දාද්දී සැලකිලිමත් වෙන්න. අදාළ දවස ලිව්වට වඩා ඉදිරි දවසක තමයි වැඩසටහන තියෙන්න ඕන. මට රෙජිස්ටර් නම්බර් ලැබෙනවා හොඳයි. මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අහන්න බලන්න නෝටිස් සම්බන්ධයෙන්. නෝටිස් එකක් ලිවීම සම්බන්ධයෙන් යම් හෝ ගැටලුවක් තියෙනවා දැන් අහන්න. හරි ප්‍රශ්න මොකක්ද දෙවලා නැද්ද? අපි ඊළඟට එනවා නෝට් එකට. මම නෝට් එකට ගන්නෙත් නෝටිස් එකට ගත්තු ප්‍රස්තුතයමයි. ඒ තීම් එකෙන්ම ලියමු. ඔකත් ලියන්නකො. ඔය නෝට් එක. නෝට් කියලා දාලා ලියන්න. නෝට් කියලා දාලා. සාමාන්‍යයෙන් නෝට් එකකුණත් නෝටිස් එකකුණත් අනිවාර්යෙන්ම අහන කාරණා තුනයි. ඇහුවක් නැතත් අපි දාන්න ඕන කාරණා තුනයි. ඩේට් එකයි, වෙලාවයි, ප්ලේස් එකයි, ස්ථානයයි. ඕක තමයි මූලික වශයෙන් ඕනම තැනක අහන්නේ. එතනින් එහා දෙයක් අහනව අඩුයි. එක්කෝ පර්පස් සහ එක්කෝ පාර්සිබන් හයි ඔය වගේ දෙයක්. එතනින් එහා අහන්නේ නැහැ. ඇහුවත් නැහුවත් ඩේට් ටයිම් ප්ලේස් එක අනිවාර්යෙන්ම අපි දාන්න ඕන. පැහැදිලිව ලියා ගන්න.
මෙතන සමහරක් විට තව කෙනෙක්ට ගැටලුව ඇති date එකට th දාන විදිය, rd දාන විදිය, nd දාන විදිය මම එකක් කෙටියෙන් කියා දෙන්නම් හැමෝටම තේරෙන විදියට. ඉක්මනින්ම මේක ලියා ගන්නකො. ඉංග්‍රීසි වල ස්පෙලිං වල h අකුර අඩුයි කියලා කියනවා. ඔව් h අකුර අඩුයි එතන h එක එන්න ඕන. thank you මතක් කරාට. මෙතන h අකුර එන්න ඕන. හොඳයි. write a note. note එකක් ලියන්න. to your friend. ඔයාගේ යහළුවට. imagine. ඒ කියන්නේ හිතන්න. සිතින් හිතන්න. මවා ගන්න කියන අදහස. නොදන්න වචන ලියන්න. හිතා ගන්න, මවා ගන්න කියන අදහස. he she is absent today. ඔහු හරි ඇය හරි අද absent අද නැහැ. he එහෙම නැත්නම් she is absent today. ඔහු හරි ඇය හරි අද නැහැ. අද ඇවිත් නැහැ. tell him her. ඔහුට හරි ඇයට හරි කියන්න tell about English workshop. ඉංග්‍රීසි වැඩමුළුව සම්බන්ධයෙන් and invite him her. ඔහුට හරි ඇයට හරි invite ආරාධනා කරන්න to participate it. මේකට සහභාගී වෙන්න කියලා. දැන් මේ කියන්නේ මෙතන him හරි she හරි මේ he she කියන්නේ අර මගේ යහළුවා ගැහැණු ළමෙක් නම් she කියන අදහස, මගේ යහළුවා පිරිමි ළමෙක් නම් he කියන අදහස. ඒකයි ඒ දෙක දීලා තියෙන්නේ. මට ඒතකොට දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. මෙතන ඒකමයි him her වෙලා තියෙන්නේ. දැන් මේ කියන්නේ දැන් ඉංග්‍රීසි වර්ක්ෂොප් එක තියෙනවනේ ස්කූල් එකේ. එතකොට කවුරු හරි කෙනෙක් ආවේ නැහැ. දැන් නෝටිස් එක දාලානේ තියෙන්නේ. අද මගේ යාළුවා ඉස්කෝල ආවේ නැහැ කියලා හිතන්නකෝ. මම යාළුවට නෝට් එකකින් කියනවා මෙහෙම එකක් තියෙනවා. මෙහෙම ඉංග්‍රීසි වර්ක්ෂොප් එකක් තියෙනවා. ඔයා මේකට සහභාගී වෙන්න. ඒක තමයි මේ නෝට් එක. මේක යුනිවර්සිටි එක නම් යුනිවර්සිටි එකේ තියෙන මේ ඉංග්‍රීසි වර්ක්ෂොප් එකක් නම් යාළුවා එදා ලෙක්චර් එකට හරි යුනිවර්සිටි එකට හරි ආවේ නැත්නම් මම එයාට නෝට් එකකින් කියනවා යුනිවර්සිටි එකේ මෙහෙම වැඩක් තියෙනවා. ඔයා ඒ දවසේ සම්බන්ධ වෙන්න කියලා. එහෙමනම් මේ තියෙන්නේ අපි යවන පණිවිඩය නෝට් එක. මේකෙදි මතකයි නේද ෆෝමැට් වෙන විදිය? මේ කඩදාසිය නම් මෙතන යවන කෙනා ලබන කෙනා යවන කෙනා ඒත් එක. ඕකනේ ක්‍රමවේදය.
යවන කෙනා ලබන කෙනා date එක කාරණාව. අයින් ඡේද වෙන් කරන්න එපා. note එකේ ඡේද වෙන් කරන්න එපා. හැබැයි හදිස්සියේ යම් තැනකදී ආවොත් වචන සංඛ්‍යාව වැඩි කරලා වචන 100ක විතර එකක් ආවොත් ඡේද වෙන් කරන්න. සාමාන්‍යයෙන් ඔය එන්නේ වචන 40ක් 50 උපරිම 60ක් වගේ තමයි. 60ක් එන්නේ නැති තරම්. එහෙම આવොත් අනුඡේදයෙන් ලියන්න. හැබැයි වචන 100ක් විතර આવොත් ඡේද වෙන් කිරීම කරන්න. දැන් මම මේක ලියනවා කමල් කියන පුද්ගලයාට. කමල් කියන පුද්ගලයාට ලියන්නේ යන්න. ඒ නිසා මම මෙතන ලබන කෙනා විදියට dear කමල් කියලා දානවා. යාළුවටනේ dear කමල්. තාත්තට අම්මට නම් lovely father, lovely mother. එතකොට මෙතන dear කමල් මෙතන lovely කමල් කියලා එකක් දාන්න පුළුවන් best friend කෙනෙක්ට වගේ නම් එහෙමත් පුළුවන් ඉතින්. සාමාන්‍යයෙන් ඉතින් මිතුරෙක් කිව්වහම ඉතින් dear කියන අදහස තමයි ගැලපෙන්නේ. ආදරණීය කියන අදහස ගැලපෙන්නේ නැහැ. dear කමල්. මම ලියන්නේ අද 23යි නේද? මට මතක විදියට එහෙමයි. එතකොට මේ පැත්තෙන් date එක July 2021 මේක හරියට ලියන විදිය අද මම කියා දෙන්නම් note එකකින් පස්සේ. දැන් බලන්න මේකට සමාන්තරව මේ date එක එන්නේ. උඩ පහළ ගිහිල්ලා නැහැ. දැන් මේක අපි ලියන sheet එක නා sheet එකේ මේ පැත්ත කෙරවලින් ලබන කෙනා මේ පැත්ත කෙරවලින් යවන date එක ඊට පස්සේ කාරණාව ඊට පස්සේ මෙතනින් යවන කෙනා. දැන් මේ note එකකදී ක්‍රම තුනකට note එක ආරම්භ කරන්න පුළුවන්. ක්‍රම තුනකට starting එක ගත හැකි. notice එකක් වගේ නෙමෙයි note එක වෙනස්. දැන් මෙතන නම් මම යාළුවට කියන්න යන්නේ අද යා ආපු නැති නිසා පාසලෙන් ලෑස්ති කරලා තියෙන workshop එක ගැන. ඒ කියන්නේ විශේෂ පණිවිඩයක් පිළිබඳව සමහරක් වෙලාවට මට නෝට් එකක් ලියන්න කියාවි ඔබගේ විශ්වවිද්‍යාලයේ ඉන්න තව යාළුවෙක් හදිසි අනතුරක් වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා එයාට විභාගයට සහභාගී වෙන්න බෑ මේ පිළිබඳව එයාගේ ලෙක්චරට ලියන්න නෝට් එකක් කියලා. දැන් එතකොට ලියන්නේ යාළුවගේ අනතුර දැනුවත් කරන නෝට් එකක්. හැබැයි මෙතන ලියන්න තියෙන්නේ workshop එකක් පිළිබඳව දැනුම් දීම. අතන තියෙන්නේ යාළුවා අනතුරටපත් වීම පිළිබඳව දැනුම් දීම. සමහරක් විට කියයි ඔයාගේ බර්ත්ඩේ පාර්ටි එක ලෑස්ති කරලා තියෙනවා. ඔයාගේ කැමතිම යාළුවට දැන් මේකට ඉන්වයිට් කරන්න නෝට් එකකින් කියලා. දැන් එතකොට යන්නේ උපන්දින පාටියක් පිළිබඳව බලන්න අවස්ථා තුන. මේ අවස්ථාවේ අපි දැන් කියන්න යනවා workshop එකක් පිළිබඳව. එහෙම නැත්නම් අපිට කියන්න වේවි යාළුවෙක්ගේ අනතුරක් වෙච්ච දෙයක් පිළිබඳව දැනුම් දීම. සමහරක් විට බර්ත්ඩේ පාටි එකක් වගේ මේ ඕගනයිස් කරපු එකක් දැනුම් දෙන්න වේවි. අවස්ථා තුන බලන්න. එකක් විශේෂ දැනුවත් කිරීම. දැන් කරන්නේ ඒක. අනිත් එක අනතුරක් පිළිබඳ දැනුවත් කිරීම. ඒ කියන්නේ දුක හිතන දෙයක්. අනිත් එක පාටියක් පිළිබඳව දැනුවත් කිරීම සතුටු වෙන්න පුළුවන් දෙයක්. විශේෂ දැනුවත් කිරීමක් තියෙනවා. දුක් සහිත දැනුවත් කිරීමක් තියෙනවා සතුට වෙන්න පුළුවන් දැනුවත් කිරීමක් තියෙනවා. ඔය ක්‍රම තුනට තමයි නෝට් එකක් එන්නේ. ඔබට ඕනම විභාගයේදී ඕනම පේපර් එකකදී දෙන ඕනම නෝට් එකක් ඔය ක්‍රම තුනට කළමනාකරණය කරගන්න පුළුවන්. සතුට හිතෙන කාරණාවක් දුක හිතෙන කාරණාවක් ඔය දෙකම පැත්තකින් තිබ්බොත් විශේෂ පණිවිඩයක්. ඒක අපි මෙහෙම මම වෙන් කරන්න.
ලියන්න එපා. වෙනම තැනක ලියන්න මේ නෝට් එක දැන් පටන් ගන්න තියෙන්නේ මම මේක පැහැදිලි කරනවා නිසා මෙහෙම ගන්න. ඒ නිසා මෙහෙම ලියන්න බෑ. ඡේදයක් විතර එන්න ඕන. මේක වෙන පැත්තකින් ලියන්න නෝට් එක අස්සේ ලියන්න එපා. මෙන්න අවස්ථාව තුන. I am happy to tell about this. මම බොහොම සතුටින් මේක ගැන වාට කියන්නේ. අර පාටියක් වගේ වෙලාවක තියෙනවා. I am worried to tell about this. මම කනගාටුවෙන් මේක කියන්නේ අර accident එකක මේක තියෙන්නේ. I have special news to tell you. මම ගාව විශේෂ පණිවිඩයක් තියෙනවා කියන්න. මේක දැන් මේ ලියනවා වගේ අවස්ථාවක කියන්න පුළුවන්. මෙතන news කියන තැන message කරත් කමක් නැහැ. news කියන තැන message කරත් කමක් නැහැ. මම අර හැම එකටම ගැලපෙන්න news කියන එක භාවිතා කළා. මේක සුදුසුයි. message කියලා වෙනස් වුණාට කමක් නැහැ. මේක මීට වඩා වෙනස් කරන්න පුළුවන්. හැබැයි අර කෝකටත් අයියේ වගේ හැම දෙයකම හරියන ක්‍රමවේද තුනක් මේ තියෙන්නේ. කොහේ මොන විදිහේ කොහොම නෝට් එකක් ආවත් ඔබට එන ඕනම නෝට් එකක් මේ ක්‍රමවේද තුනෙන් ගොඩ දා ගන්න පුළුවන්. I am happy to tell about this. මම මේක ගැන කියන්න සතුටු වෙනවා. I'm worried to tell about this. මම මේක ගැන කියන්න දුක් වෙනවා කනගාටු වෙනවා. මම ගාව විශේෂ පණිවිඩයක් ඔබට කියන්න තියෙනවා. දැන් මෙතෙන්දී අපි ගුරුවරයෙක් වගේ ලියනවා නම් I am worried to tell about this අරකට දාන්න sir කියලා. මිස් කෙනෙක්ට වගේ නම් I am worried to tell about this madam නැත්නම් teacher කියලා අගට දාන්න පුළුවන්. ඒ ඇරෙන්න normally අපි කාට හරි යාළුවෙක් වගේ නම් I am worried to tell about this ඔය ඇති. I friend කතා මොකද ඒක දාන්න යන්නේ. පාර විශේෂ පුද්ගලයෙක් නම් එයාට අතෙන්දි සර් හරි මැඩම් හරි ටීචර් හරි කියලා භාවිතා කරන්න. මේ කරුණු තුන කොහේ පැත්තකින් ලියන්න නෝට් වලට කියලා. ඔතන නෝට් එක අස්සේ ලියන්න එපා. නෝට් වලට අවශ්‍යයි කියලා කොහේ පැත්තකින් ලියලා ඔබට දැනෙන විදිහට පොඩි නෝට් එකක් ඕන නම් ඒකට නෝට් එකක් කියන්නේ පොඩි සිංහල අදහසක් ඒකට එකතු කරලා තියාගන්න. අද මේ නෝට් එක හරහා ඔබට ඕනම නෝට් එකක් ලියන්න පුළුවන් විදිහට කියලා දෙන්නේ. I'm happy to tell about this. මම මේ ගැන කියන්න සතුටු වෙනවා. I'm worried to tell about this. මම මේ ගැන කියන්න කනගාටු වෙනවා. I have a special news to tell you. මට වාට කියන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. හරි. ඔන්න කාරණා තුන ඔබ පැත්තකින් දැන් ලියාගත්තා. දැන් අපි ඡේදයක් විදියට නෝට් එක ලියන්න පටන් ගන්නවා. ඒතර ආරම්භක වාක්‍ය තමයි මම මේ දුන්නේ.
දැන් අපි දැන් මේ වෙලියන්නේ වර්ක්ෂොප් එක පිළිබඳව පාසල් ආපු නැති කෙනෙක්ට දැනුවත් කිරීමක්. ඒ නිසා මේ වාක්‍ය තමයි මෙතන සුදුසු. ඔන්න මම ඒකෙන් ඡේදය පටන් ගන්නවා. I have a special news to tell you. ඔයාට කියන්න මට විශේෂ පණිවිඩයක් තියෙනවා. ඔයාට කියන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. දැන් ආයේ අනවශ්‍ය වැල්වට අරන් ඕන නැහැ. ඕකේ අවශ්‍යම නම් විතරක් අහන්න පුළුවන්. ඇයි ඔයා පාසල් ආවේ නැත්තේ කියලා. ඇයි ඔයා යුනිවර්සිටි එකට ආවේ නැත්තේ කියලා. Why didn't you come to school? Why didn't you come to the university? එහෙම අහන්න පුළුවන්. ඒකත් අවශ්‍ය නැහැ. අදාළ කාරණේනේ කියන්න ඕන. I have දැන් හදිස්සියේ වචන අර 100ක් විතර ඉල්ලුවොත් ඒ වගේ වාක්‍ය ටිකක් අහන්න. මොකද වචන සංඛ්‍යාව වැඩි කරගන්න ඕන නිසා. I have a special news to tell you. ඔබට කියන්නේ විශේෂ පණිවිඩයක් තියෙනවා. අපේ පාසලේ ස්කෝල් ඉංග්‍රීසි සමිතිය English Society සංවිධානය කළා තියෙනවා. Has organized වැඩමුළුවක් ඉංග්‍රීසි වැඩමුළුවක්. දැන් නිකම්ම වැඩමුළුවක් දාන්න වෙන්නේ. වැඩමුළුවක් නේ. දැනුම වර්ධනය කිරීමේදී ඉංග්‍රීසි කතාව ගමු. workshop වැඩමුළුවක්. ඇයි මේ වැඩමුළුව ලෑස්ති කරේ පර්පස් එක ඕකටම දාමු මෙතන full stop එක නැතුව? ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න. ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න නම් වැඩමුළුව මොනව සම්බන්ධයෙන්ද? ඉංග්‍රීසි සම්බන්ධ එකක් කියන අදහස එනවා. A workshop to improve English knowledge. Then full stop. I have a special news to tell you. ඔයාට කියන විශේෂ පණිවිඩයක් තියෙනවා. Our school English Society has organized a workshop to improve English knowledge. අපේ පාසලේ ඉංග්‍රීසි සමිතියෙන් වැඩමුළුවක් ලෑස්ති කරලා තියෙනවා. ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න. දැන් ඔගේ යුනිවර්සිටි එක නම් I have a special news to tell you. Our university English Society has organized එවිතර වෙනස් කරන්න. Our class members has organized අපේ පන්ති සමාජික organize කරලා තියෙනවා. Our English class has organized අපේ ඉංග්‍රීසි පන්ති සංවිධානය කරලා තියෙනවා. Our first year batch has organized. Our union has organized. ඒ විදිහට අවස්ථාව අනුව වෙනස් කරනවා. ඔතන එන්නේ echo has organized, echo is going to organize, echo is going to prepare, echo is going to ready, is going to arrange. ඔය වගේ අදහස්. ඒක ප්‍රශ්නෙම හඳුනා ගන්න පුළුවන්. මහා දෙයක් නෑ. දැන් අපි පන්ති වල ග්‍රැමර් කරනකොට ඒ ග්‍රැමර් ටිකත් ඉතුරු ඒවා ආවරණය වේවි. ඡේදයක් ඉදිරියට ලියන්නකෝ.
ගැටලු වෙනවා නම් අහන්න පුළුවන්. I have special news to tell you. ඔබට කියන විශේෂ පණිවිඩයක් තිබේ. Our school English society අපේ පාසලේ English society එකෙන් has organized a workshop වැඩමුළුවක් ලෑස්ති කරලා තියෙනවා to improve English knowledge ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා. දැන් අර විදිහටම ගන්න මේක පවත්වනවා මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට මෙන්න මේ ස්ථානය කියලා. ඒ වගේම බලන්න ඔතන උඩ තියෙන වාක්‍ය තුල මම our school කියලා ගත්තේ අපේ පාසලේ. ඇයි මම එහෙම කළේ? අන්තිම එක knowledge 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 දැනුම English knowledge ඉංග්‍රීසි දැනුම. දැන් ඇයි මම අතන our school කරේ my school කරන්නේ නැතුව? ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මමයි දැන් ලියන්නේ මමනේ. මම ලියන්නේ මගේ යහළුවටනේ. ඒතර මගේ යහළුවයි මායි දෙන්නම එකම පාසලේ. එතකොට එයාගේ මගේ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ වෙනවා. ඒ නිසායි my school කියන්නේ නැතුව our school කියුවේ. යුනිවර්සිටි එකේ වුණත් උතන භාවිත කරන්නේ our university. හැබැයි notice එකේදී මම කිව්වා උතන my school my university දාන්න එපා. යුනිවර්සිටි එකේ හරි පාසලේ හරි නම දාන්න කියලා. හැබැයි මෙතනදී එහෙම දාන්න බෑනේ. දැන් මමයි යාළුවයි එකම යුනිවර්සිටි එකේ ඉගෙන ගනිද්දී මට ආපහු යුනිවර්සිටි එකේ නම කියන්න පුළුවන්ද? අද යුනිවර්සිටි ලෙක්චර් එකක්. වා යුනිවර්සිටි යන්නේ නැද්ද? එතකොට මේ කොහෙද යුනිවර්සිටි කියලා අහන්නේ නැහැනේ. එකම යුනිවර්සිටිනේ දෙන්නම. එකම ඉස්කෝල එකේ නම් දෙන්න අලුතෙන් ඉස්කෝල එකේ නම කියන්නේ නැහැනේ. අද ධනම්පාල ඉස්කෝල එකේ මීටින් එකක් එහෙම කියන්නේ නැහැනේ. අද ඉස්කෝල එකේ මීටින් එකක්. ඒ කියන්නේ අපි දන්නවා මේ අපේ පාසලේ කියලා. ඒ නිසා මෙතෙන්දී නම ගන්න යන්න එපා. දැන් අරමුණ දුන්නා. දැන් දවස වෙලාව ස්ථානේ. එහෙනම් අපි කියනවා මේ නෝට් එක කතා කරන්නේ දැන් අර විදිහටම කියන්න it will be held on 27th July at 9 AM අර පරාසය දානවා නම් අර විදිහට දාන්න in main hall ප්‍රධාන ශාලාවේ in main hall එකම දෙයක් එකම කරුණක් ලියන ස්වරූපයයි වෙනස් වෙන්නේ ලියන ආකාරය ෆෝමැට් එකයි වෙනස් වෙන්නේ මෙතන මහා ලොකු වෙනසක් මේක තුල නැහැ it will be held on 27 July at 9 AM in main hall නමේ අමතරව තව වෙලාවක් දානවා නම් අර නොටිස් එකේ කිව්ව විදිහට ඇඩ් කරන්න පුළුවන්
ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මෙතෙන්ට ලියන්නේ මම ඉතින් නැති නිසා උඩට ගන්නවා. අතෙන්ට ලියන්න ඕන. මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මේක this future will be gonna this will be very useful for අතන තිබ්බේ everyone හැම කෙනෙක්ටම දැන් මෙතන එහෙම දාන්න බෑ මේ යාළුවයි මායි අතර වෙන සංවාදයක් නෙහෙනම් for us අපිට this will be very useful for us මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි this will be very useful for us මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි ඒකම මම කියනවා මේ chance මේ event එක මිස් කරගන්න එපා don't miss this event මේ event එකක් කියන්නේ මෙතන workshop එක don't miss this event කියන එක නිකන් අමතක වුණොත් මේකට අදාළව දාන්න workshop කියලා සමාදාන කැම්පේන් නම් සමාදාන කැම්පේන් එහෙම නැත්නම් speech නම් speech meeting නම් meeting ඒ විදිහට ගන්න don't miss this event මේ event එක miss කරගන්න එපා මගහැර ගන්න එපා don't miss this event දැන් අමුතුවෙන් මේකෙදි මෙයාට පාර්ටිසිපන්ට් වෙන්න කියලා කියන්න ඕන නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඇයි දැන් මෙතන කියන්නේ මේක මගහැර ගන්න එපා කියලා. don't miss this event කියලා කියලානේ මේ event එක miss කරගන්න එපා මගහැර ගන්න එපා කියලා. එතකොට අලුතෙන් අපිට පාර්ටිසිපන්ට් කතාවක් ඕන නැහැ. මේක හොඳටම ඇති. හැබැයි ඔබට අවශ්‍ය නම් ඒක අමතරව දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේක please කියලා කියනවා කරුණාකර සහභාගී වෙන්න. please be participated. මේක අවශ්‍ය නැහැ. ඇයි මේකෙන් ඒ අදහස තියෙන don't miss මගහරින්න නම් එපා මේ event එක කියලා. ඒ කියන්නේ එන්න කියලා. නමුත් අවශ්‍ය නම් don't miss this event මගහැර ගන්න එපා event එක. please be participated. කරුණා කරලා සහභාගී වෙන්න. මෙතන මේ තියෙන නිසා මේක past participle. මේකෙන් සංකේතවත් වෙන්නේ am හරි is හරි are හරි was හරි were හරි will be හරි. ඒක තමයි be කියලා කියන්නේ. ඒතර be verb එකක් මේකේ තියෙනවා කියලා මේ කියන්නේ. එහෙමනම් ඒකත් එක්කෙන verb එක past participle. note එක අන්තිමට අපි thank you එහෙම දාන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. thank you දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ note එකේ. හෙලින් මොහොම අවසන් කරලා දැන් දාන්න ලිව්ව කෙනා අර යටින් වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් right side එකේ. දැන් ලිව්වේ යාළුවනි එහෙනම් your friend. දැන් අතන ඔබට මතකයි අපි sign එකක් ගහුවා notice එකක. හැබැයි note එකක sign කරන්න එපා. නිකම්ම ලියන්න. මට මතක මම උඩ ලිව්වේ කමල්ට වගේ පොඩ්ඩක් ඒක වෙනස් වුණා නම් කියන්නේ කමල්ට ලිව්වේ. ඒතර මම කියනවා ලිව්වේ නිමල්. උඩ ලිව්වේ නිමල්ද දන්නේ නැහැ. මොන මෙතන කමල් මට මතක විදිහට මම උඩ ලිව්වේ කමල්. ඒ නිසා මෙතන නිමල් කියලා දැම්මා. sign කරන්න එපා. කිසිම හේතුවක් මත note එකක sign කරන්න එපා. sign වෙන්නේ නැත. නම දාන්න. හැබැයි notice එක නම විතරක් දාලා නිකන් ඉන්න එපා. sign එක ඕනමයි sign කරන්න. දැන් අතර මේ අපි ලිව්වේ මෙන්න මේ format එක මෙතන ලිව්වා ලබන කෙනා මෙන්න මේ ඡේදය ලිව්වා මෙතන ලිව්වා කෙනා මෙතන ලිව්වා date. එතන මේවට එහෙම මොකුත් එන්නේ නැහැ. හොඳේ මේ පැත්තට මේ පැත්ත සයිඩ් එකට මොකුත් එන්නේ නැහැ. ඒ ආවේ notice එක note එකක එහෙම ආවේ නැහැ. ඔන්න සාමාන්‍ය note එකක අපි භාවිතා කළ යුතු නිවැරදි format එක. note එකක අපි භාවිතා කළ යුතු නිවැරදි format එක ඔය තියෙන්නේ.
දැන් නැවතත් මතක් කළොත් අපේ ෆෝමැට් දෙක මෙන්න මෙහෙම තමයි අපි ලිව්වේ. මේ දෙක එකට මම සාකච්ඡා කළේ පැහැදිලිව එතකොට දෙක හඳුනා ගන්න පුළුවන්. වරද්ද ගන්න නැතුව දෙක ලියන්නත් පුළුවන් තේරුම් ගන්නත් පහසුයි. මෙහෙමනේ අපි ලිව්වේ මේක නම් ලියව කඩදාසි කොළ දෙක මේක නෝට් එක කියලා හිතන්නකෝ මේක නෝටිස් කියලා හිතන්නකෝ නෝටිස් එක ලිව්වේ ටොපික් එක සබ් ටොපික් එක පැරග්‍රාෆ් එක රයිටර් ඩේට් එක නෝට් එක ලිව්වේ රිසීවර් වෙන කෙනා පැරග්‍රාෆ් එක sender date එක මෙන්න වෙනස මේ තියෙන නෝට් එක මේ තියෙන නෝටිස් එක නෝට් එක ප්‍රධාන කරුණු තුනක් දුන්නා මෙතන ස්ටාර්ටින් එකට ගැලපෙන විදියට සතුරු හිතන දෙයක් නම් දුක හිතන දෙයක් නම් විශේෂ පරිවිඩයක් නම් ඒකට ගැලපෙන දුන්නා මේක දැන් මහ වෙනසක් නෑ හැබැයි මේ ෆෝමැට් එක බලා ගන්න මෙතන සබ් ටොපික් එක තමයි අන්ඩර්ලයින් කරන්නේ මෙතන මේන් ටොපික් එක හැම වෙලාවෙම එන්නේ නෝටිස් කියලා ඒක කැපිටල් අකුරින් භාවිතා කරන්න හොඳයි එහෙමනම් නෝට් හරි නෝටිස් හරි සම්බන්ධයෙන් කාට හරි මේ ෆෝමැට් එක මම මුලදී දුන්නා ඒකයි මම මේ ඩෙස් කරේ පරක්කල සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් රෙකෝඩ් එක හරහා ඒක ගන්න පුළුවන් ගෲප් වලට එහෙම දාගත්තට කමක් නෑ නෝට් එක ෂෙයා කරගත්තට කමක් නෑ පුළුවන්කම තියෙනවා නම් යාළුවෝ අතර හොඳයි එහෙමනම් අපි බලමු අර දවසකට RD ND TH දාන විදිය මම කෙටියෙන් කියලා දෙන්නම් දැන් ප්‍රශ්න එවන්න නෝට් සම්බන්ධයෙන් හරි නෝටිස් සම්බන්ධයෙන් හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මම පැහැදිලි කරන්නම් ඒ අතර අපි බලමු කොහොමද මේ ND දාන්නේ කොහොමද RD දාන්නේ කොහොමද TH දාන්නේ කියලා හරිම ලේසි මේක බලා ගන්න එක කිව්වොත් first ST දාන්න දෙක කිව්වොත් second ND දාන්න තුන කිව්වොත් third RD දාන්න දැන් අපි වරද්දන තැනක් තමයි 11 කිව්වහම එකනේ තියෙන ST දාන්න යනවා 12 කිව්වහම දෙකනේ ND දාන්න යනවා 13 කිව්වහම තුනනේ RD දාන්න යනවා වැරදි මේ තුනට මේනේ TH මෙතන 11th නේ first නමයි 11th second නමයි 12th third නමයි 13th එනිසා TH තමයි මේ තුනට මේ එහෙමනම් 4 ඉඳලා 19 දක්වා එන්නේ TH sorry 19 නේ 20 වෙනකම් 20ත් වෙනවනේ ආපහු 21 එනවා 21st 22 එනවා 22nd 23 එනවා 23rd මෙතන මම මේක මේ පැත්තට ගන්නවා 24 ඉඳලා 30 දක්වා TH 31 එනකොට හැම මාසෙම නෑනේ මේ මාසෙ තියෙනමයි නේ 31st අපි 31st night 31 ඔච්චරයි මේක විතරක් බලාගන්න එකට ST දෙකට ND තුනට RD 4 ඉඳලා 20 දක්වාම TH 21ට ආපහු ST එනවා 22ට ආපහු ND එනවා 23ට ආපහු RD එනවා එතන ඉඳන් 24 ඉඳලා 30 දක්වාම TH ආපහු 31ට උඩ ST එනවා ඔන්න කෙටියෙන් කියලා දුන්නා එකට එන්නේ ST එක දෙකට එන්නේ ND එක තුනට එන්නේ RD එක 4 සිට 20 දක්වා TH එනවා 4 සිට 20 දක්වා TH 21 22 23 ආපහු අර තීරය එක අදාළ වෙනවා 21 22 23ට 24 ඉඳලා 30 දක්වා නැවතත් එන්නේ TH මයි 31 31st වෙනවා ST එහෙනම් නැවතත් මතක තියාගන්න මේක පාඩම් කරගන්න
1 කියලා આવොත් ST 2 කියලා આવොත් ND 3 කියලා આવොත් RD 4 සිට 10 20 දක්වා TH එක 21 නැවතත් ST 22 ND 23 RD ආයි 24 ඉඳලා 30 දක්වා අගට එන TH එක 31 කියන්නේ ST අපි වරද්දලා 11ට දානවා +1 එපා TH දාන්න 12ට TH 13ට TH එක තමයි මෙතන 4 සිට 20 දක්වා TH කියලා දීලා තියෙන්නේ. ඔහොම තමයි date එක දාන්න. ඔහොම දාලා දැන් ගන්නකෝ මෙතන මට තියෙන එකක් 15 කියලා 15 TH මාසෙ ජූලි අවුරුද්ද 2020 දැන් හිතන්නකෝ 22 කියලා අගෝස්තු 22ත් එක්ක මොකක්ද ඇවිත් තියෙන්නේ ND ඒක උඩින් දිගට මාසෙ ඕගස්ට් අවුරුද්ද 2022 නම් 22 ඔය විදිහට මාසෙ අකුරෙන් ලියන්න මාස 12 පාඩම් කරගන්න බෙදලා කැලෙන්ඩරේ තියෙනවනේ ස්පෙලිං එක බලා ගන්න ජනවාරි ඉඳන් දෙසැම්බර් දක්වා. එතන මේ දැන් 2021 දාන්න පුළුවන් මාසෙ කැලෙන්ඩරේ පාඩම් කරගන්න පුළුවන් වරද්ද ගන්න මේක ඒක මෙතනින් බලන්න. හොඳයි. එහෙමනම් අමතර දේශනය උගන්වන්න බලාපොරොත්තු වෙච්ච දේ මෙතනින් අවසానයි. නෝට් සහ නොටිස් පැහැදිලිව විධිමත් කෙටි ක්‍රම වලට කතා කළා. ප්‍රශ්න තියෙනවා නම් ඩේට් එක සම්බන්ධයෙන් හරි නෝට් නොටිස් සම්බන්ධයෙන් දැන් අහන්න පුළුවන්. අපි නැවතත් එහෙමනම් ඉදිරි දේශන වලින් හම්බෙමු. හැමෝටම එහෙනම් සෝදායක නිවන් දවසක් ආරාධනා කරනවා. අපි හම්බෙමු ඉදිරි දේශනයකින්. සුබ දවසක්. ගැටලු තියෙනවා අහන්න ප්‍රශ්න එවන්න මම ඒ ටික පැහැදිලි කරනවා දැන්.